7 සහ 8 අද තියෙන 9 සහ 10 අද නම් අවුලක් නැහැ. ඉතින් කරන්ට් එක තියෙනවා. හරි. හිමල් ඇහෙනවද පේනවද කොහොමද ගැටලු? හිමල් පේනවා සර්. ඇහෙනවත් එක්ක. රයිට් හරි. එහෙනම් එච්චරයි ගැටලුවක් නැහැ. අපි එහෙමනම් පාඩම පටන් ගමු නේද? වැඩි දුර ඕනේ නැනේ. අපි කතා කර කර හිටියේ ශුද්ධ ජීවීන් ගැන. අද මේ පාඩම ඉවර වෙනවා. අද මේ පාඩම ඉවර වුණාට පස්සේ දෙවෙනි පාඩමත් පටන් ගන්නවා. ඔයාලට මේ පළවෙනි පාඩමේ ලැබිලා තියෙන පේපර් එක කරන්න. පේපර් එක කරලා අපි සෙනසුරාදා සාකච්ඡා කරනවා. ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටික කරන්න කරලා සෙනසුරාදා සාකච්ඡා කරනවා. ඉතින් ඒ කටයුතු ටික කරගන්න. හරි. අපි කතා කර කර හිටියේ ශුද්ධ ජීවීන්ගේ අවාසි. අවාසි යටතේ ප්‍රධාන අවාසි දෙකක් ගැන අපි සඳහන් කෙරුවා. පළවෙනි අවාසිය තමයි ලෙඩ රෝග හැදෙන එක. මතකද? ලෙඩ රෝග හදනකොට ඒවට අපි කියව ආසාදිත රෝග. මතකද? ආසාදිත රෝග. ශුද්ධ ජීවීන්ගේ හැදෙන ලෙඩ වලට විතරයි ආසාදිත රෝග කියන්නේ. අනිත් ඒවා කියන්නේ පිළිකා දියවැඩියාව ඒවට ආසාදිත රෝග කියන්නේ. ඒවා බෝ නොවන රෝග. ශුද්ධ ජීවීන්ගේ හැදෙන බෝ වෙනවා. එතකොට මෙතනදී අපි අලුත් වචන කීපයක් කතා කරුවා. ව්‍යාධි ජනකයා මතකද? ව්‍යාධි ජනකයා වාහකයා ධාරකයා. ව්‍යාධි ජනකයා කියලා කිව්වේ ඒ රෝගය හදන ශුද්ධ ජීවියා. මේ කොරෝනා හදන ශුද්ධ ජීවියා වෛරසයක්. එයා තමයි ඒතර ව්‍යාධි ජනකයා වෙන්නේ. පැහැදිලිනේ කතාව. ඒතර වාහකයා කියලා කිව්වේ කෙනෙක් ඉඳලා ඊළඟ කෙනාට ලෙඩේ ගෙනියන කෙනා. ඔය මදුරුවෝ මැස්සෝ බල්ලෝ වාහකයේ විදිහට ක්‍රියා කරනවා නේ. හරි. ඊට පස්සේ අපි කතා කරුවා ධාරකයා. ධාරකයා කියන්නේ අර ව්‍යාධි ජනකයාට ලෙඩේ හදන ශුද්ධ ජීවියට වාසස්ථානය දෙන කෙනා. සියලු අවශ්‍යතා සපුරන කෙනාට තමයි ධාරකයා කියන්නේ. ඒතර ව්‍යාධි ජනකයා මොකද කරන්නේ? ධාරකයාගේ ඇඟ ඇතුළට ගිහිල්ලා එයා යම් ක්‍රියාවන් කරනවා. ඒ ක්‍රියාවන් වල ප්‍රතිඵලයක් විදිහට විවිධ රසායනික ද්‍රව්‍ය ශරීරයට එකතු වෙනවා, ලේ වලට එකතු වෙනවා. ඒ එකතු වෙන දේවල් වලින් යම් යම් ආබාධ ඇති වෙන්න පුළුවන් කියන කතාවක් කිව්වා. ආරකයට තමයි ගැටලුව. ආරකයට තමයි ඒක හැදෙන්නේ. නේද? ඒක ඉන්න සමහර ආරකයා බොහොම දුරට. හරි. ශබ්දවත් ඇහෙනවා. මයික් එක ඔෆ් කරගන්න එක්කෙනෙක් ඔන් කරලා කියනවා. එයා ඔෆ් කරගන්න කොටස් දාලා. හරි. ඒක ඔෆ් කරලා නැහැ. ශබ්දවත් ඇහෙනවා. ඔය කවුද? ළඟ ඉන්න බබාලා ටික අයින් කරගන්න. නැත්නම් ගලුවක් මේක. මොකද එක සද්දයක් මුළු ගෲප් එකටම යනවා. නොවැච්ච දේවල් ගෲප් එකට යනවා. ඒක කරනවා කරගන්න. මේ හරි. ඒක ඔය ටික තමයි කතා කරුවේ. ඊට පස්සේ අපි කතා කරුවා ශුද්ධ ජීවීන්ගෙන් හැදෙන ලෙඩක් තවත් කෙනෙකුට බෝ වෙන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එක වාහකයන් මගින් බෝ වෙන්න පුළුවන්. වාතය මගින් බෝ වෙන්න පුළුවන්. අපිරිසිදු ආහාර පාන මගින් බෝ වෙන්නත් පුළුවන්. ඒ ගැන අපි කතා කරුවානේ. මම හිතන විදිහට ඒක කතා කරුවා. හරි. එතන ඉඳලා තමයි පාඩම පටන් ගන්න තියෙන්නේ. අපි පටන් අය බබා වයින් කරන්න. එක්කෙනෙක් ගාට බබෙක් ඇවිල්ලා තියෙනවා. ඒ බබා වයින් කරන්න. අය උකුලා නම් ඉතින් ඒක අයින් කරන්න අමාරුයි. උකුලෙකුත් කෑ ගහන හරක් එනවා. ඉතින් මම අයින් කරන්න අමාරුයි. තමුන් ගාවට ඇවිල්ලා ඉන්න බබාව අයින් කරන්න. බබා කියන්නේ සම්බන්ධ අම්මා පාඩමට සම්බන්ධ වෙනකම් අනේ පුතේ පොඩ්ඩක් කාගෙන වෙලා ඉන්න කියලා පොඩ්ඩක් කියන්නකෝ. අම්මා හරි තාත්තා හරි ඈ. මම දන්නවා ඉතින් කවුද කියන එක දන්නවා ඈ. ඉතින් නම කියන්නේ නැතුව කරස් කළා කිව්වේ ඒකයි. හරි. පුතේ අහගන්න. අපි අටේ පන්තියේදී ශුද්ධ ජීවීන් ගැන කතා කරුවා. ශුද්ධ ජීවීන්ගෙන් රෝගයක් හැදෙන්නේ ලෙඩක් හැදෙන්නේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි. විවිධාකාර සත්තුන්ටත් හැදෙනවා. අපට විතරක් නෙමෙයි.
දැන් උදාහරණයක් විදිහට දුලණි ගත්තොත් එහෙම ඔය දුලණිලා ගෙදර ඉන්න බල්ලා මම දැක්කා. දුලණිලා බල්ලා ගත්තොත් එහෙම මොකද්ද? එක පඩියක් නැහැ. පඩි ගිහිල්ලා. නේ මම දැක්කනේ නැට්ටේ විතරයි පොඩ්ඩක් අර අග්ගිස්සේ පඩියක් දෙකක් තියෙන්නේ. ඔක්කොම පඩි ගිහිල්ලා. ඇයි මේ? ලෙඩ පව් අහිංසකේ. සුරතල් සතා කලින් හොඳට පඩි තිබ්බා දැන් නැහැ. ඇයි? ලෙඩ දිලීර රෝගයක්. මේක තමයි කියන්නේ දිලීර රෝගයක්. ඒ සත්තුන්ටත් හැදෙන දිලීර රෝග. කටුව කනවා කියලා කියන්නේ දිලීර රෝගයක් තමයි. එහෙනම් මතක තියාගන්න ශුද්ධ ජීවීන්ගෙන් රෝග හැදෙන්නේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි. සතුන්ටත් හැදෙනවා. කෝසන්ට බල්ලන්ට සුරතල් සත්තු අනිත් සත්තු මාළුන්ටත් හැදෙනවා. ඔය නුවර වැවේ එහෙම මාළු පහුගිය දවස්වල ගොඩාක් මැරුණා. ඒ මොකක් හරි වෛරස් රෝගයක් ගිහිල්ලා. ඒ ඉස්ස ගොඩාක් මැරෙනවා. ඇයි? වෛරස් රෝග. මෙතනින් පැහැදිලි වෙනවා බල්ලන්ට ජල වීතිකාව කියලා කියන්නේ. ඒතරේ ජල වීතිකාව කියලා කියන්නේ වෛරස් රෝගයක්. බල්ලට හැදෙනවා. එතකොට මෙතනින් අපට තේරෙනවා යම් යම් රෝග හැදෙන්නේ මිනිහට විතරක් නෙමෙයි ශුද්ධ ජීවීන්ගේ. අනිකුත් සත්තුන්ටත් හැදෙනවා. දැන් අපි අටේ පන්තියේදී කතා කරලා හරක්ට හැදෙන රෝගයක් තිබ්බේ. අර මුඛහා කුර රෝගය කියලා කිව්වේ අපි. ඔය හරකේ කකුල් හතරක් තියෙනවා. කකුල් හතර පොළවත් එක්ක ස්පර්ශ වෙන්නේ කුර වලින්. ඔය කුර කුණු වෙනවා. කුණුලා මොකද කියන්නේ කුර ටික වැටෙනවා. කටෙන් සෙම දානවා. නේ ඔක කුරහා කියන්නේ. නේ තව අර වැස්සියන් කිචීදි වෙන්නේ. කිචිලි කරන්නේ. පුරුළු ප්‍රදාහය කියලා කිව්වේ. මතක ඇතිනේ රටේදී අපි කතා කරුවා. එතකොට මේ දේවල් වලින් අපිට කියන්න පුළුවන් Halo, Coach Salia. දැන් මම ඔය ළඟට આવොත් ගහනක් පැලෙන්න. කවුද ඔය? කෑ ගහන්නේ ළඟට ඇවිල්ලා. තමයි එනවා ළඟට. දෙනක් පැලෙන්න. අක්කට බාධා කරනවට. අන්න එහෙම නිශ්ශබ්ද වෙනවා. ධරයක් කිව්වා දෙකක් කිව්වා තුනක් කිව්වා. අක්කට නෙමෙයි කිව්වේ නංගිට ඈ. නංගිට කියන්නේ සිංහලෙන්. අක්කට බාධා කරන්නේ නැහැ. ඔතනින් අයින් වෙන්න. අන්න එහෙම. හරි. ආර ප්‍රශ්න දෙපාන් දෙන්නේ. මේක නෙවෙයි. ඔක තමයි දරුවෝ ඉන්නකොට ප්‍රශ්න. අපච්චි මේ අම්මලා තාත්තලාට ඉගෙන ගන්න දෙන්නේ. අම්මලා තාත්තලා දෙන්නේ. ඔයාලට ඉගෙන ගන්න දෙන්නේ. නංගිලා මල්ලිලා. ආදරේට ඉතින් ඒක දැන් වෙලා ඉන්න එක ඉන්නේ ඉතින් පොඩ්ඩක් අයින් කරන්න. නැත්නම් ඔයාලට ඒක බාධාවක්. ඔයාලට මේ උගන්වන දේ හරියට යන්නේ ඔළුවට. හරි. ලියා ගන්න කලුට් වලකින් අලුත් වලකින් ලියා ගන්න. ශුද්ධ ජීවීන්ගෙන් යම් යම් රෝග සෑදෙන්නේ ශුද්ධ ජීවීන්ගෙන් යම් යම් රෝග සෑදෙන්නේ මිනිසාට පමණක් නොවේ. මිනිසාට පමණක් නොවේ. අනෙකුත් සතුන්ට සෑදෙන රෝග කිහිපයක් පහත දැක්වේ.
අනෙකුත් සතුන්ට සෑදෙන රෝග කිහිපයක් පහත දැක්වේ. ලියාගන්නකො පහළ රූලෙන්. පහළ රූලේ ලියාගන්න ඈ. ගවයින්ට වැළඳෙන මුඛ හා කුර රෝගය. මුඛ හා කුර රෝගය. මුඛ හා කුර රෝගය. ඊළඟ උදාහරණය සුනකයින්ට වැළඳෙන ජල බීතිකාව. සුනකයින්ට වැළඳෙන ජල බීතිකාව. සුනකයින්ට වැළඳෙන ජල බීතිකාව. හරි. ඊළඟ එක එළදෙනුන්ට සෑදෙන නැත්නම් වැළඳෙන එළදෙනුන්ට වැළඳෙන බුරුළු ප්‍රදාහය. බුරුළු ප්‍රදාහය. බුරුළු කියන්නේ කිච්චි. බුරුළු ප්‍රදාහය. හරි. දැන් හරි නේද පබාවි? පබාවිට තේරුණානේ? හරි බොහොම හොඳයි. අහගන්න. පුතේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි සත්තුන්ට විතරක් නෙමෙයි ගස් කොළන් වලටත් හැදෙනවා. අපි අටේදී කතා කරුවා මතකද? ශාක වලටත් ශුද්ධ ජීවීන්ගෙන් හැදෙන රෝග කීපයක් මතකද? පිටිපුස් රෝගය මතකද? කමාර රෝගය. අපතේ කමාර රෝගය. මලවීම අන්න හරි ඔය මතකයිනේ දරුවන්ට නේද? මතක ඇති පුතේ ඔයාලා ඔය අපේ ගෙවත් පහුගිය දවස්වල තිබ්බ සමහර ගස්වල පුතේ හැමතැනම පුස් බැඳිලා වගේ සුදු පාට. මතකද? ඔය පැපොල් ගස්වල එහෙම සමහර වෙලාවට තියෙනවා ගෙඩි වල, ඩාලු වල, කඳේ හැමතැනම නිකන් පුස් පුස් වගේ බැඳිලානේ. ඔකට කියන පිටිපුස් රෝගය, දිලීර රෝගයක්. ඔක දිලීරයක්. පැහැදිලිද කිව්වද? ඊට පස්සේ අර්ථාපල වලට අංජන හැදෙනවා මොකද? පස්චිම අංගමාරය. කොළ කුණු වෙනවා, කළු පාට වෙලා කුණු වෙලා යනවා. අපි ඔකට කියන පස්චිම අංගමාරය. අංගමාරය කියලා කියනවා. ඊට පස්සේ මිරිස් ගස් වල එහෙම කොළ කොඩ වෙනවා කියලා කියන්නේ කොළ මැලවිලා කොඩ වෙලා මැරිලා යනවා. ඒකට කියනවා කොළ කොඩ වීම. ඉතින් මෙතනින් පැහැදිලි විදිහට ශාකවලටත් හැදෙන කතාව පැහැදිලි. මොකද අපි අටේදී කතා කරුවේ ඈ. හරි ලියා ගන්න කලුට් වලකින්. පහත දක්වා ඇත්තේ අලුත් වල කියලා ගන්න. පහත දක්වා ඇත්තේ ශුද්‍ර ජීවීන්ගෙන් පහත දක්වා ඇත්තේ ශුද්‍ර ජීවීන්ගෙන් ශාකවලට වැළඳෙන පහත දක්වා ඇත්තේ ශුද්‍ර ජීවීන්ගේ ශාකවලට වැළඳෙන රෝගාබාධ කිහිපයකි. රෝගාබාධ කිහිපයකි. තියාගන්නකෝ පිටිපුස් රෝගය. පිටිපුස් රෝගය. ඒක දන්නවා අටේදී අපි කතා කරලා තියෙනවා. පිටිපුස් රෝගය. කමා
අංගමාරය. රාර්ථාපල වලට හැදෙනවා කිය අංගමාරය. අංගමාරය. කමා කොළ කොඩ වීම. කොළ මැලවීම කිව්වත් කමක් නැහැ. කොළ කොඩ වීම කියලා කියන්නේ හරි. හරිද දැහැමි? දැහැමිට නිින්ද ගිහිල්ලාද නෑ නේද? හරි. හරිනේ. හරි. ඔන්න එහෙමනම් ශුද්ධ ජීවීන්ගෙන් සෑදෙන රෝග ගැන අපි කතා කෙරුවා. මිනිස්සුන්ටත් හැදෙනවා, අනිකුත් සත්තුන්ටත් හැදෙනවා, ගස් කොළන් වලටත් හැදෙනවා. ඒ ටික ඉවරයි. ඊට පළවෙනි අමාසිය ගැන කතා කෙරුවා. අපි දැන් කතා කරන දෙවෙනි අමාසිය මේකත් හැබැයි අපි පිටේ කතා කරලා ඉවරයි. මතක ඇති ආහාර මරක්වීම ගැන කතා කෙරුවා නේද අපි? කතා කෙරුවානේ. හරි. ලියා ගන්න කමන්නේ මාතෘකාව ලියා ගන්න ආහාර නරක්වීම. දෙවෙනි වතාවටත් ඉතින් වැඩි ඉන්නේ නැහනේ. ආහාර නරක්වීම. ආහාර නරක්වීම. හරි. හරි ආගන්න. මට කියන්නකෝ බලන්න කවුද? අපි මේක කලින් කරලා තියෙනවානේ. මට කියන්න බලන්න චන්දූප. ආහාරයක් නරක වෙනවා කියන්නේ පුතේ මොකද්ද? දැන් මෙතන සම්බන්ධ වෙලා ඉන්නව නේද? කියන්න බලන්න ආහාරයක් නරක වෙනවා කියන්නේ මොකද්ද? ඊට කලින් මම කිව්වා මේ පාඩමේදී කිව්වා. චන්දූප මොකක්ද? ආහාරයකට ශුද්ධ ජීවීන් ඇතුළු වෙලා ඒක පිළිණු කරනවා. ඔව් ඉතින් ආහාර නරක කරන්න නම් ශුද්ධ ජීවීන් තමයි. ඒතර අපි කිව්වේ ආහාරයක් නරක වෙනවා කියලා කියන්නේ මොකද්ද? ආහාරයක් ප්‍රයෝජනෙට ගන්න බැරි තත්යකටපත් වෙනවා. ආහාරයක් කියන්නේ කන්නනේ. කන්න බැරි වුණා. කන්න බැරි වෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් හින්දා කන්න බෑ. ඒ කියන්නේ නරක වෙලා. ඒතර ආහාරයක් ප්‍රයෝජනෙට ගන්න බැරි තත්යකටපත් වෙනවට අපි කියනවා ආහාර නරක වෙනවා. පැහැදිලිනේ කතාව නේද? දැන් උදේම උයපු කෑම සමහරට රෑ වෙනකොට නරක වෙනවා. ප්‍රයෝජනෙට ගන්න බෑ. රෑ උයපු කෑම පාන්දර බලනකොට නරක වෙලා. ප්‍රයෝජනෙට ගන්න බෑ. කඩෙන් ගෙනාපු කෙහෙල් ගෙඩි දවස් දෙකක් විතර යනකොට මේ පුස් පැඳිලා කන්න බෑ. ප්‍රයෝජනෙට ගන්න බෑ. තාත්තා ගෙනාව කිරි හට්ටිය. අප්පච්චි කන්න බලනකොට ඇඹුල්ම ඇඹිලා අන්න නරක වෙලා. ප්‍රයෝජනෙට ගන්න බෑ. විසි කරලා ගන්න. දැන් තේරෙනවා පැහැදිලි. මේ දරුවෝ දන්නා මේක නේද? ඒතර ආහාරයක් ප්‍රයෝජනෙට ගන්න බැරි තත්යකටපත් වෙනවට අපි කියනවා ආහාරයක් නරක වෙනවා. ඔය ආහාරයක් නරක කරන්නේ ශුද්ධ ජීවී කාණ්ඩ දෙකක්. කලින් මම කිව්වා. මතකද කවුද කාණ්ඩ දෙක? කාණ්ඩ පහක් හිටියට පහම දායක වෙන්නේ නැහැ. දායක වෙන්නේ දෙන්නයි කියන කතාව මම කිව්වා කලින්. මතකද? කවුද ඒ දෙගොල්ලෝ? ඩෙල්ෂා? නියා මොකක්? මීයා? දිලීර බැක්ටීරියා දිලීර අන්න හරි දිලීර සහ බැක්ටීරියා නේද? ඒ කට්ටිය තමයි මේක මේව කරන්නේ. හරි. ලියාගමුකෝ අපි. ආහාර නරක වීම කියලා ලිව්වනේ. ආහාරයක් ප්‍රයෝජනයට ගත නොහැකි තත්වයකට ආහාරයක් ප්‍රයෝජනයට ගත නොහැකි තත්වයකට ආහාරයක් ප්‍රයෝජනයට ගත නොහැකි තත්වයකට පත්වීම
ආහාර නරක් වීම ලෙස හඳුන්වයි. ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයකට පත්වීම ආහාර නරක් වීම ලෙස හඳුන්වයි. බැක්ටීරියා හා දිලීර යන ක්ෂුද්‍ර ජීවීන් විසින් බැක්ටීරියා හා දිලීර යන ක්ෂුද්‍ර ජීවීන් විසින් ආහාර නරක් කිරීම සිදු කරයි. හරි. දැන් අහගන්න. මේ ගැන කලින් පුතේ අපි කතා කරලා ඉවරයි. ආහාරයක් නරක් වුණාට පස්සේ ඒකේ යම් යම් වෙනස්කම් බලා ගන්න පුළුවන්. ඇත්තනේ ඉතින්. ඒ වෙනස්කම් වලින් අපි අඳුරගන්නේ ආහාරයක් නරක් වෙලා කියලා. ඔය වෙනස්කම් අපි කොටස් දෙකකට බෙදනවා. භෞතික විපර්යාස සහ රසායනික විපර්යාස. හරිනේ. දැන් මෙයා ආහාරයක් කියලා හිතන්නකෝ. මේ කෑමක් මේ තාත්තා ගෙනාපු මොකක් හරි අම්මා ගෙනාපු මොකක් හරි කෑමක් කියලා හිතන්නකෝ. මේක නරක් වෙලා දැන් කන්න බෑ. ඒතර මේක කන්න බෑ කියලා දැන් අපි අඳුරගත්තේ කොහොමද? මේකේ යම් යම් විපර්යාස වෙලා තියෙනවා. විපර්යාස කියන්නේ වෙනස් වීම වෙලා තියෙනවා. මේ විපර්යාස අපි කොටස් දෙකකට බෙදනවා. භෞතික විපර්යාස සහ රසායනික විපර්යාස. භෞතික විපර්යාස කියන්නේ පිටින් බලපුවාම මේ ආහාරය දිහා පිටින් බලන්න. වර්ණය වෙනස් වෙලා තියෙනවා. හැඩය වෙනස් වෙලා නිකන් තියෙනවා. හිතන්න පැපොල් ගෙඩියක් තියෙනවා චප්ප වෙලා වගේ. අන්න හැඩය වෙනස් වෙලානේ. පාට වෙනස් වෙලා තියෙන්න පුළුවන්. හැඩය වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ගන්ධය වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ගඳ සුවඳ වෙනස් වෙලා තියෙන්න පුළුවන්. නේ? ඒතර ඒවට අපි කියනවා භෞතික විපර්යාස. ආහාරයක් නරක් වුණා කියලා අපි බොහෝ දුරට අඳුරගන්නේ මොන වේද? භෞතික විපර්යාස වලින් තමයි අඳුරගන්නේ. හරි නේද? රසායනික විපර්යාස තුනක් කිව්වා මතකද අපි අර? පැසීම, පෝතිභවනය, අනිත් එක මොකද්ද? කියන්නකෝ. වීම. මොඩ වීම. හරියටම හරි. හරියටම හරි පුතේ. අන්න ඒක තමයි වෙන්නේ. සමහරුන්ට මතකයි ඈ. ඒතර පැසීම කියන්නේ ආහාරය ඇතුලේ රසායනික ප්‍රතික්‍රියාවක් වෙලා. මුඩු වෙනවා කියන්නේ ඇතුලේ රසායනික ප්‍රතික්‍රියාවක් වෙලා. පෝතිභවනය වෙලා තියෙනවා කියන්නේ ඇතුලේ රසායනික විපර්යාසයක් වෙලා. ඒවට කියන්නේ රසායනික විපර්යාස කියලා. දැන් භෞතික විපර්යාසයත් ඉගෙන ගත්තා, රසායනික විපර්යාසයත් ඉගෙන ගත්තා. හරි ලියා ගන්න කලොට් තුලකින්. ආහාරයක් නරක් වීමේදී සිදුවන භෞතික විපර්යාස කිහිපයක් පහත දැක්වේ. ආහාරයක් නරක් වීමේදී සිදුවන භෞතික විපර්යාස කිහිපයක් පහත දැක්වේ. 1 පළවෙනි එක ආහාරයේ වර්ණය වෙනස් වීම.
ආහාරයේ වර්ණය වෙනස් වීම. වර්ණය වෙනස් වීම. ආහාරයේ වර්ණය වෙනස් වීම. දෙවෙනි එක ආහාරයේ ගන්ධය වෙනස් වීම. ගන්ධය කියන්නේ ගඳ. ආහාරයේ ගන්ධය වෙනස් වීම. හරි. අංක 3 ආහාරයේ හැඩය වෙනස් වීම. ස්වාභාවික හැඩයක් තියෙනනේ හැඩය වෙනස් වෙලා. අර අපි කිව්වේ පැපොල් ගෙඩියක් නම් චප්ප වෙලා. ඈ ඉදිච්ච කෙසෙල් ගෙඩිය එහෙම මොකද වෙන්නේ? තැලිලා ගිහිල්ලා. අන්න හැඩය වෙනස් වෙලා. ඒතර අපි කන්නේ නෑනේ. නරක් වෙලා කියලානේ කියන්නේ අපි. හරි අලුත් උලක ලියා ගන්න. ආහාරයක් නරක් වූ විට ආහාරයක් නරක් වූ විට සිදුවන රසායනික විපර්යාස කිහිපයක් පහත දැක්වේ. රසායනික විපර්යාස කිහිපයක් පහත දැක්වේ. ලියා ගන්නකො රසායනික විපර්යාස. මුඩු වීම කැසීම පෝතිභවනය හරි මට දැන් කියන්න කවුද කියන්නේ රයිට් හරි අපි අනුපමගෙන් අහමු ඈ අනුපම තමයි දැන් උත්තර දෙන්නේ ඈ මට කියන්න කරෝල කෑල්ලක් නරක් වෙන්නේ නැත්තේ සාමාන්‍ය කරෝල කියනක නරක් වෙන අඩුවේ නේද ඇයි කරෝල කෑල්ලක් පුතේ නතර නරක් වෙන්නේ නැත්තේ පවන අඩංගු බැවින් වතුර නෑ නේද අන්න හරි වතුර නැති හින්දා නරක් වෙන්නේ ඇයි ෆ්‍රිජ් එකේ දාලා තියෙන මස් නරක් වෙන්නේ නැත්තේ දැහැමි? ඇයි ෆ්‍රිජ් එක ඇතුලේ දාලා තියෙන මස් නරක් වෙන්නේ නැත්තේ? ඔකත් මං කිව්වා. මතකද? එළිය නැති හින්දා සුදුසු උෂ්ණත්වයක් නැති හින්දා. මතක ඇති නේද? ඒතර පුතේ ශුද්ධ ජීවීන්ට ජීවත් වෙන්න නම් ජලය අවශ්‍යයි, වාතය අවශ්‍යයි. ගැලපෙන උෂ්ණත්වයක් අවශ්‍යයි ගැලපෙන pH අගයක් අවශ්‍යයි ඒවා හොඳටම තියෙනවා නම් තමයි නරක් වෙන්නේ නැත්නම් නරක් වෙන්නේ එකක් හරි ලැබෙන්නේ නැත්නම් නරක් වෙන්නේ මතක ඇති නේද ඒක අපි කතා කරුවානේ හරිනේ එහෙනම් ආයෙ කතා කරන්න ඕනේ ආහාර කල් තබා ගැනීම ගැනත් අපි කතා කරලා තියෙන්නේ මතක ඇති ඔයිට කලින් අපි සතියේදී කතා කරුවා හරි ඒතර පුතේ ඔන්න අලුත් අවුරුද්ද පළවෙනි ඒකකේ ඉවර කරලා ඉවරයි පළවෙනි එකකේ ඉවර කරුවා දැන් අපිට පටන් ගන්න තියෙන දෙවෙනි එකකේ ගැටලුවක් තියෙනවා මොකද්ද ගැටලුව මේ ක්ලාස් එකට අලව්වේ ළමයිනුත් සම්බන්ධ වෙලා ඉන්නවා මෙහෙ ළමයිනුත් ගමේ ළමයිනුත් සම්බන්ධ වෙලා ඉන්නවා ඇත්ත කතාව උකනේ නේද දැන් අලව්වේ ළමයි නම් සම්බන්ධ වෙන්නේ ආයතනයක් හරහා හිතනවා යාලා ආයතනෙට මාව දැනුවත් කරලා තියෙන්නේ මට දැනුම් දුන්නා
ආයතනයේ හරහා තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. එයාලා ආයතනයට ඇවිල්ලා සල්ලි ගෙවලා ටියුට් එක අරගෙන තියෙනවා. ඊට පස්සේ එතනින් මට දැනුම් දුන්නා මෙන්න මේ කට්ටිය ටියුට් අරන් තියෙන කතාවක් මට කිව්වා. මම ඒක සනාථ කරගත්තා. හරිද? ඒතර මෙහි ළමයිට දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙහි දැන් ওই තියෙන ප්‍රශ්නත් එක්ක මෙහි ගුරුවර සීමා කරලා තියෙනවා. සමහර ළමයි ඇවිල්ලා ටියුට් ගත්තා. සමහර ළමයි ගත්තේ නැහැ. ඒ මාගාව ලේඛන තියෙනවා. ගත්තේ කවුද? ගත්තේ නැත්තේ කවුද කියන එක මාගාව ලේඛන තියෙනවා. හරි. පුතේ රත්මලේවත් ආශ්‍රිතව කවුරු හරි ඉන්නවා නම් ටියුට් ගන්න එන්න එපා. එතන ටික ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා. එන්න එපා. ඒ කට්ටියන්ට කමන්නේ මේ මාසෙ ඉවර වෙනකම් මාසෙ හරි කමාර හරි ඉවර වෙනකම් කිසි අවුලක් නැතුව කරන්න. මොකද ඒක සාධාරණ හේතුවක් තියෙනවා. එයාලට එන්න බැරි වෙන්න හේතුවක් තියෙන හැබැයි අවදා හරි දවසක ක්ලාස් එක පටන් ගත්තාම මේ හිග මාසවල සල්ලි ගෙවන්න. එතකම් මම ඔයාලට සහනයක් දෙනවා කිසි ගැටලුවක් නැහැ. එයාලට පොඩි නිරෝධායනය කර පවල් ගොඩක් තියෙනවා. එහෙම එයාලට එහෙම යන්න බෑ. යන්න එපා කියලා තියෙන්නේ. එහෙනම් කොහේවත් යන්න එපා. රත්මලේවත් ආශ්‍රිත ඉස්කෝලේ හරියේ එහෙන් එහාට මෙහාට ඉස්කෝලේ හතරමං හන්දියේ පාරවල් ටිකක් තියෙනවානේ. හතරමං හන්දියෙන් පාරවල් තුනක් බෙදලා යනවානේ. නැද පාරයි අනිත් පාරවල් ඒලා පාරවල් වලින් තමයි එන්න එපා. තේරුණාද කිව්වද? ඒ කට්ටිය එන්න එපා. ඒ කට්ටිය ගෙදෙට්ටම වෙලා ඉන්න මේ විදිහට සම්බන්ධ වෙන්න ගැටලුවක් නැහැ. පැහැදිලිද? ඊට අමතරව ඒ රත්මලේවත් නොවන කට්ටිය ඉන්නවානේ සම්බන්ධ වෙලා මේ හරියේ පන්සල හරිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අක්පඩුන්න පැත්තට යනකොට ඒ පාර දිගේ වෙන්න පුළුවන්. ඒ කට්ටියට ගැටලුවක් නැහැ. ඒත් ඒ කට්ටිය පුතේ අනිවාර්යයෙන්ම දැන් මේකේ දැන් ටියුට් එකක් තියෙනවා, පේපර් එකක් තියෙනවා කරන්න. දෙවෙනි එකකේ පේපර් එක ගන්නත් උන සමහර කට්ටිය අරන් තියෙනවා. අංජනල එහෙම ගත්තා. මට මතක හැටියට කාඩ් අරන් තියෙන්නේ පේපර් ටිකක් අරලා ගත්තා. චතුරක් ගත්තා වගේ මතකයක් තියෙනවා. ඉතින් ඒ වගේ ගත්ත ළමයිට නෙමෙයි මම කියන්නේ නොගත්ත ළමයින්ට අනිවාර්යයෙන්ම පුතේ අද හවස හරි හෙට උදේ හරි හෙට උදේ මට ක්ලාස් එකක් තියෙනවා 8ට එනවනම් 8ට කලින් එන්න 8ට කලින් ඇවිල්ලා පේපර් ටික ගන්න අද එනවනම් 4න් පස්සේ එන්න අද දවසේ එනවනම් 4න් පස්සේ එන්න හෙට එනවනම් උදේ 8ට කලින් එන්න 8ට එන්න එපා මොකද 8ට ක්ලාස් එකක් තියෙනවා මට අඩුම තරම 7:00 වෙද්දිවත් ඇවිල්ලා පේපර් ටික ගන්න ගත්තේ නැති කට්ටියන්ට මම කියන්නේ ෆීස් ගෙවලා ඔයාලා දාන්න නැත්නම් මට ඊළඟ සතියේ වරවහින් කරන්න වෙනවා රත්මලේ වට කට්ටියන්ට ගැටලුවක් නැහැ. ඒ කට්ටියට මම උත්සාහයක් දීලා තියෙනවා. එයාලා එන්න එපා. පේපර් එක නැතුණාට අවුලක් නැහැ. පාඩමට සම්බන්ධ වෙන්නකො පේපර් ටික ඔක්කොම මේ ප්‍රශ්න ඉවර වුණාට පස්සේ ඔයාලට මම ලබා දෙන්නම්. අනිත් කට්ටියන්ට මම කිව්වේ ගත්තේ නැති කට්ටිය ඉන්නවා නම් අද හෝ හෙට දවස් තුල මම අර කිව්ව කාලවකවාන තුල ෆීස් ගෙවලා පේපර් එක ගන්න. හරි. එහෙමනම් ලියා ගන්න මාතෘකාව දෙවෙනි ඒකකයක් දෙවෙනි ඒකකේ ලියා ගන්න ඇස හා කන ඇස කන කරන්න යන්නේ ඇස හා කන හරි දැන් ඔයාලා ඉස්කෝලේ පටන් ගන්නකොට දැන් බස්නාහිර පළාතේ නම් ඉස්කෝලේ පටන් ගන්නවා කියන්නේ 25 වෙනිදා ඒත් 11 පන්තියේ විතරයි. අනිත් පන්ති පටන් ගන්න එක මම 11ක් පටන් ගන්න පුළුවන්ද කියන ගැටලුවකුත් තියෙනවා නේද? වයිබ පළාතේ නම් අලව්වේ ළමයින්ට නම් ගැටලුවක් නෑ. මම හිතන්නේ දැනට ගැටලුවක් නෑ. ඉදිරියේදී මොනවා හරි වෙයිද දන්නේ නෑ. එහෙම නොවේවා කියලා මොකද ඊයේ කිව්වට තොල්ලිරිය මාසෙකේ 30 ගණක් හම්බෙලා කියන කතාවක් කියව කොරෝනා වල ඉතින් අලව්වට කිට්ටුවේ ඉතින් මම දන්නේ මොන තත්ත්වයක් උදා වෙයිද කියන එක දැනට ඉතින් 11 මේ මෝඩ ගෑනු. අර දැන් බිත්තිය ඔළුව ගහ ගන්න එපා කෙල්ලේ ඕක කිව්වා කියලා. ඈ අර බිත්තිය ඔළුව ගහ ගන්නවා කෙල්ලේ. ඉතින් ඕක ගහ කිව්වා කියලා බිත්තිය ඔළුවේ ගහ ගන්න ඕනේ. ඈ මං කියන්නේ මොඩයි. එහෙම ඕනේ නැහැ. එහෙමම ගලවන්න එපා. තේරෙනවද? ඊට පස්සේ තේරෙනවද? මේවා කරගන්න එපා. ඇහිබැම තියෙන ආරක්ෂාවට හරි එයා ගන්න උතුම් වෙන එක ඇහිබැම පිහිටා තිබීම. ඇහිබැම ඇහිබැම තියෙන ආරක්ෂාවට
හරි. ඊළඟ එක 4. 4 වෙනි එක. ඉස්සලා අහගෙන ඉන්න. ඔය දුලනි. ඔය අඬන එක හොඳයිනේ දුලනි. ඇයි අඬන එක හොඳයි කියන්නේ? අඬනකොට පුතේ කඳුළු වෙනවා. නේද? කඳුළු වෙන්නේ නැතුව අඬන්න බෑනේ. අඬනකොට මොකද වෙන්නේ? කඳුළු වෙනවානේ. එතකොට හරි. මේ කඳුළු කියලා කියන්නේ පුතේ විස බීජ නාශකයක්. කඳුළු කියන්නේ විස බීජ නාශකයක්. සමහර වෙලාවට අපි ඇස් අරගෙන ඉන්නකොට අර වාතයේ ඉන්න විස බීජ වගේ දේවල් ඇහැට යන්න පුළුවන්. දූවිලි වගේ දේවල් යන්න පුළුවන්. නේ? ඒතර මේ නිතරම කඳුළු වෙනවා නම් ඒ කඳුළු වලින් මොකද කරන්නේ? අර විස බීජ ඇහි තියෙන දූවිලි කුණු දූවිලි ඔක්කොම පිහ දාලා මේ සුද්ධ බුද්ධ කරනවා. එහෙනම් කඳුළු වෙන එක හොඳයි. බලන්නකො දෙයියෝ දීලා තියෙන හැටි. නේද? විස බීජ විනාශ කරන්න. ලියා ගන්න ඊළඟ 4 වෙනි එක. අසතුල කඳුළු නිපදවන ඇසතුල කඳුළු නිපදවන කඳුළු ග්‍රන්ථි පිහිටා තිබීම. ඇසතුල කඳුළු නිපදවන කඳුළු ග්‍රන්ථි පිහිටා තිබීම. හරි. සර් මේ පන්ති වරේම රෙකෝඩ් එක එවනවාද මුලින් ඉඳලා පන්ති ඉන්න බැරි වුණා. මොකද්ද පුතේ ආයෙ කියන්නේ? සර් මේ පන්ති වරේම රෙකෝඩ් එක එවනවාද මේ පන්තියේ මුලින් ඉඳලා ඉන්න බැරි වුණා. හරි රෙකෝඩින් එක දාන්න. අදට විතරයි ඈ. මොකද අර තව ළමයෙකුට දෙන්නෙකුට අද සහභාගී වෙන්න බෑ කියලා කිව්වා. ඒ හින්දා අද රෙකෝඩින් එක දාන්න අදට දාන්නන්නේ. ඒක YouTube ගිහලා බලන්න. YouTube එකෙන් තමයි බලන්නේ. හරි. ගාගෙන නේද කිව්වේ හරි. අහගන්න. රෙකෝඩින් එක දාන්න අනිත් කට්ටියත් සහභාගී වෙන්න බැරි වෙච්ච කට්ටියන බලන්න කියන්නේ. හරි. දැන් අහගන්න. දැන් මෙහෙමයි. සර් ඒක හොයාගන්න කොහොමද? ඒක හොයාගන්න කොහොමද? ඒක දාන්න අපිට ලින්ක් එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒක මම දාන්නම්කෝ ඔයාලගේ මේකට ගෲප් එක දාන්නම්කෝ. ඒකත් එක්ක ඒකෙන් ගිහලා යන්න සම්බන්ධ වෙන්න පුළුවන් නේ. ආගන්න. දැන් අපේ ඉස්සෙල්ලත් අපි කිව්වා පුතේ අපේ S2 සම්බන්ධ වෙලා තියෙන අර අස්තිමේ කුහරයක් ඇතුළටනේ. ඒකට අපි කියවනේ අක්ෂි කූප කියලා. මතකයිනේ? මේ තියෙන අක්ෂි කූප. හරි. දැන් මම මෙහෙම ඇහුවොත් මම දැන් බිම බලපුවාම ඇයි මේ ඇස් දෙක දඩස් ගාලා වැටෙන්නේ නැත්තේ බිමට? මාර ප්‍රශ්න අහන්නේ. දැන් ඔයාලා පොඩ්ඩක් බිම බලන්න එහෙම. බිම බලපුවම දඩස් ගාලා ඇස් දෙක වැටෙයිද? පල්ලයට. මා එහෙම වැටුනොත් මාළකලියක් වෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. පරි විනාඩියක් ඉන්න. හරි.
එහෙම වැටෙන්නේ එහෙම වැටුනොත් මල කෙලියක් එනවා නේද? අපි බිම බලන ගානේ ලියනකොට පටස් ගාලා ඇස් දෙක වැටෙනවා ආයෙ හයි කරනවා ආයෙ වැටෙනවා ආයෙ හයි. එහෙම වෙන්නේ ඇයි? මේ අපේ ඇස් පුතේ ඔය අර කුහරයට සම්බන්ධ වෙලා තියෙන්නේ. සම්බන්ධ වෙලා තියෙන්නේ. බලා ගන්න නේ. හයි වෙලා තියෙන්නේ. ඒ ඇහැ සම්බන්ධ වෙලා තියෙන පුතේ පේශී වලින්. ඒවට කියනවා අපි අක්ෂි පේශී. අක්ෂි කියන්නේ ඇහැ. පේශී කියන්නේ මස්. එතන මේ ඇහැ අපේ ඇස් බෝලේ අර ඇතුලේ තියෙන අස්ථි වලට අටසැකිල්ලට හයි වෙලා තියෙන්නේ. ඒවට කියනවා අක්ෂි පේශී. එක ඇහැක් හොඳට අහගන්න. එක ඇහැක් පේශී 6කින් සම්බන්ධ වෙලා තියෙන අක්ෂි පේශී 6ක් තියෙනවා. වටේටම 6ක් තියෙනවා. 1 2 3 4 5 6 කියලා 6ක් තියෙනවා. 6කින් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ අක්ෂි පේශී වල රාජකාරී දෙකක් තියෙනවා. කල්පනාවෙන් අහගන්න කිව්වේ ඒකයි ඈ. ඔන්න අපව අහගන්නකෝ අපේ ඇස් අටසැකිල්ලට හයි වෙලා තියෙන්නේ. මොනවෙන්ද හයි වෙලා තියෙන්නේ? අක්ෂි පේශී වලින්. එතකොට එක ඇහක් පේශී කීයකින් සම්බන්ධ වෙලා තියෙනවද? 6යි. 6යි. අන්න හරි 6කින්. මේ අක්ෂි පේශී වලින් පුතේ කෙරෙන රාජකාරී දෙකක් තියෙනවා. රාජකාරී දෙකක් තියෙනවා. එකක් ඇස අක්ෂි කූපයට සම්බන්ධ කිරීම, හයි කිරීම. දෙවෙනි එක කණ්ණාඩි දැන් පාඩම ඉවරනාට පස්සේ කණ්ණාඩිය ගාවට යන්නකො. කණ්ණාඩිය ගාවට ගිහිල්ලා හිට ගන්නකො. කණ්ණාඩියෙන් ඔයාලගේ මූණ දිහා බලන්නකො. අපිට බැයිද ඇහැ එහා මෙහා හරවන්න, ඔළුව හරවන්න නැතුව ඇහැ? පුළුවන්. ඔය බලන්න මගේ ඇස් දෙක. එහා මෙහා හරවන්න පුළුවන්. ඒ හරවන්න ඔය පබායි ඔය හරවන්නේ අපූර්වට ඇහැ එහාට මෙහාට very good. බොහොම හොඳයි. අර එහාට මෙහාට ඇහැ හරවනවා. ඒ හරවන්න පුතේ අක්ෂි පේශී වලින්. පේශී වලින් ඇහැ එහාට මෙහාට හරවන්න පුළුවන්. පැහැදිලිද? අර වාහනයක් හරවන්න සොක්කානනේ. පුළුවන් හරවන්න. ඒ වගේ ඇහැක් පුළුවන්. අපේ ඔළුව හරවන්න නැතුව ඇහැ එහාට මෙහාට හරවන්න පුළුවන්. අපි වටපිට බලන්නේ ඇහැ හරව. ඒක අක්ෂි පේශී වලින් තමයි මේ වැඩේ කරන්නේ. හරිනේ. එහෙනම් දැන් මට කියන්න අක්ෂි පේශී වලින් කරන රාජකාරී කීයක් තියෙනවද? 2යි. මොකද රාජකාරී දෙක? එක ඇස අක්ෂි කූප වලට සම්බන්ධ කිරීම, දෙක ඇස එහා මෙහා හැරවීම. පැහැදිලිද කිව්වද? හරි නේද? හරි. ලියාගමු කල්පුලකින්. අල්පුලකින් ලියා ගන්න. ඇසට සම්බන්ධ වී ඇති අක්ෂි පේශී ඇසට සම්බන්ධ වී ඇති අක්ෂි පේශී 6ක් පවතී. එම අක්ෂි පේශී මගින් පහත කාර්යයන් ඉටු කරයි. එක ඇස
අක්ෂි කෝප වලට සම්බන්ධ කිරීම. ඇස අක්ෂි කෝප වලට සම්බන්ධ කිරීම. अंक 2 ඇස මෙහා ඇස එහා මෙහා ඇස එහා මෙහා චලනය කිරීම. ඇස එහා මෙහා චලනය කිරීම. ඇස එහා මෙහා චලනය කිරීම. හරි. දැන් අහගන්න. මම දැන් ප්‍රශ්න දෙකක් දෙනවා. ඉතලා අහගෙන ඉන්න. තේරුම් ගන්න ඈ. හරි. අපිට ළඟ බලන්නත් පුළුවන් දුර බලන්නත් පුළුවන්. ළඟක් පේනවා දුරක් පේනවා. මගේ ප්‍රශ්නේ ඇස වෙහෙසට ලක් නොකර ඇස වෙහෙසට ලක් කරන්න බෑ. ඇහැ වෙහෙසට ලක් කරන්නේ නැතුව බලන්න පුළුවන් අඩුම දුර කීයද? අඩුම දුර කීයද වැඩිම දුර කීයද? දැන් බලන්න මේ පෑන දැන් මට පේනවා මේ ඇහැ ගාවට ගෙනල්ලා බලපුවාමත් පේනවා. හැබැයි ඇහැට අමාරුයි. ඇහැ ගාවට තිබ්බහම අමාරුයි. ඒකයි මම කිව්වේ. ඇහැට වෙහෙසක් නොකර බලන්න පුළුවන් ළඟම දුරක් තියෙනවා. උපරිම දුරකුත් තියෙනවා. මම ඉස්සෙල්ලා අහන්නේ අවම දුර. ඇස වෙහෙසකට ලක් කරන්නේ නැතුව බලන්න පුළුවන් අඩුම දුරක් තියෙනවනේ. දැන් කිය මිලිමීටරයක් කියලා. මිලිමීටරයක් වුණොත් මේ පෑන ඇහැ ගාවම තියෙයි. ඒක අම්මෝ ඇහැට අමාරුයි. එහෙම බලන්න බෑ. ඊට පස්සේ ඇහැ වපර වෙයි. වපර වෙනවා කියලා එකක් තියෙනවනේ. ඇහැ තියෙන වල පැත්ත නෙවෙයි අනිත් පැත්තට තියෙන්නේ. වපර වෙනවා කියලා කියන්නේ වපර ඈ सेंटीमीटर 60 सेंटीमीटर 60 सेंटीमीटर 60 ඒ කියන්නේ මීටර භාගයට වඩා ටිකක් වැඩිනේ सेंटीमीटर 60 හරි එයා උත්සාහ කරුවා පබල් තව එක්කෙනෙක් කියන්න බලන්න කොච්චරක් විතර सेंटीमीटर 10 सेंटीमीटर 10 सेंटीमीटर 10 හැබැයි උත්තරයක් කියවුණා सेंटीमीटर सेंटीमीटर 8 හරි ඉන්න හරි දැන් ඔහු උත්තර කියනකොට එකක් හරි හරියන්නේ නැහැ. හරි ගියේ උත්තරයක් තියෙනවා පුතේ. කෙනෙක් කිව්වා හරි. පුතේ බලන්න පුළුවන් අඩුම දුර තමයි සෙන්ටිමීටර් 25. අඩුම දුර 25 ඇසට හානියක් නොවි. හරි ඒක හරි ඈ. උපරිම දුර ඇහැ වෙහෙසකට ලක් වෙන්නේ නැතුව බලන්න පුළුවන් උපරිම දුර. අවම දුරනේ සෙන්ටිමීටර් 25 උපරිම දුර. ඇහැට පේන උපරිම දුර. मीटर 3 මීටර් 3ක්. මීටර් 3න් එහා පේන්නේ නැහැ. දැන් තමුන්ට උපරිම දුර මීටර් 3යි. එතනින් එහා පේන්නේ නැහැ. දැන් මීටර් 3ට එහා ඈ කොච්චරද? मीटर 6 मीटर 8 ආතර මීටර් 8ට වඩා හරි පොඩ්ඩක් ඉන්න මීටර් 8ට වඩා වැඩියෙන් තියෙන දුරවල් පේන්නේ නැහැ. ඒවල ගේ ඉස්සරහට ගිහලා හිටගත්තාම අර ඈත තියෙන मीटर 500 මීටර් 500ක්. මීටර් 500. मीटर 500 මීටර් 500ක්. හරි. मीटर මීටර් හරි. 10 මීටර් 10ක්. අම්මෝ ඊට වඩා තියෙනවා. मीटर 50 හරි ඇති. හරි. දැන් අතට ඔයාලට හඳ පේන්නේ නැහැ නේ. පොයේ දවසට එම හඳ පේන්නේ නැහැ. අයි දැන් පේන්නේ උඩරම මීටර 500නේ. පේන්නේ උඩරම මීටර 500යි. එතනින් එහා පේන්නේ නැහැ. ඒතර මේ මෙතන ඉන්න මේ 9 500 किलोमीटर අතර කෙල්ලේ දැන් එතන හඳ තියෙන අර සිකියුරිටි එක ඕනේ නැහැ නේද? සිකියුරිටි එක ඕනේ නැහැ නේ? සිකියුරිටි ඕනේ අයියෝ මේ. ඒක ඔන්න කරලා රෙකෝඩින් නැත්නම්
ඉස්සෙල්ලා රෙකෝඩින් දැම්මේ නෑ රෙකෝඩින් දාන්න ඇවිල්ලා දැම්මේ අමාරු දැම්මද හරි දැන් මට අවස්ථාව දෙන්නකෝ මට චුට්ටක් අවස්ථාව දෙන්නවා කෑ ගහන්න එපා ඈ දැන් මට මේ ළමයි ගැන හරි ගැටලු සහගත තියෙන. ඒකට මෙතන ඉන්න ළමයින්ට සමහර ළමයි ඉන්න උඩරම පේන මීටර 10යි. එතන ඉහා පේන්නේ මෙලෝ දෙයක් පේන්නේ. සමහර ළමයි ඉන්න මීටර 100යි පේන්නේ. එතන ඉහා පේන්නේ. සමහර ළමයි ඉන්න මීටර 500යි පේන්නේ. එතන ඉහා පේන්නේ. ඒකට මම අහන ප්‍රකාරකේ ඒතර මෙතන ඉන්න කිසිම ළමයෙක් කවදාවත් හඳ දැකලා නැහැ. මොකද හඳ තියෙන මීටර 500 දුර ඉන්නේ නෙමෙයි. මේ පැහැදිලි විනාඩියක් ඉන්න හලෝ කියන්න කීපන්තිද 10යි තියෙනවා 10යි 30 12යි හරි එතකොට මොකද දැන් හඳ තියෙන කිලෝමීටර් 500 සීමාව නෙමෙයිනේ. හඳට තියෙන කිලෝමීටර් මට මතක හැටියට 3,84,000. කිලෝමීටර් 3,84,000ක් තියෙනවා හඳට. ඒතර මේ ළමයිට දැන් උඩරිම පේන්නේ කිලෝමීටර් යන්නේ සමහර ළමයින්ට. ඒතර හඳ පේන්නේම නේ. අනන්තය ඒත් හඳ පැහැදිලිව පේන්නේ නෑනේ අපිට. ආ? හඳ ඒ කියන්නේ හරියටම පේන්නේ නෑනේ. අය මොකෝ පේන්නේ නැත්තේ පේන්නේ. සිංහලෙන් හඳ චුට්ටක්වත් පේන්නේ නැද්ද? ටක් පේන්නේ. පේන්නේ. ඒ තරු පේන්නේ. ඉතින් තරුවක් කියන්න පේන්නේ. ඉතින් තරුව කොහොම හරි පේනවනේ පොඩ්ඩක් හරි පේනවනේ. ඈ පේන්නේ නැත්තම් කියන්නේ තාත්තට දෙන්න කියලා පසපැතට කොස්සෙන්. ඒතර තරු පේන්නේ හොඳටම පැහැදිලිවම පේනවා. දීලා අදින්න කියන්නේ. එන පොළ මෝල් ගහගෙන දීලා අදින්න කියන්නේ. ඒතර හොඳට තරු පේනවා. හොඳටම තරු පේනවා. පැහැදිලිවම පේනවා. පැහැදිලි. උදේ පාන්දර සූර්යයා දිහා බලන්නකො රතු පාරට පේනකොට. සූර්යාගේ ගින්දර පේන්නේ නැද්ද කියලා බලන්න පොඩ්ඩක් නැහැ කියලා. ඔය පසපැත්තට එළියට ඇහැට අමාරුයි. ඈ ඊට දිහා බලන්න බෑ ඇහැට අමාරුයි. එල්ලේ මං කිව්වේ දවල් නෙමෙයි බං. උදේ පාන්දර නැගිනවා 6ට 6. නැත්නම් පේනවා පේන රතු පාට මේ ළමයි දැකලා නැහැ. මොකෝ බලන්න බෑ. මාත් බලලා තියෙන්නේ. දවල්ට නම් බෑ තමයි. එකපාරට එල්ලේ බලන්න බෑ. හවසට ඉර බැහැගෙන ඇයිද හවසට? අන්න ඒක තමයි මං කිය හවසට පුතේ ඉර බැහැගෙන යනකොට මුහුදු වෙරළ ගාවට ගිහලා බලන්න ඉර. රතුම රතු පාටට කොච්චර ෂෝක් එකකට පේනවද කියලා බලන්න. ඒක ඉර තියෙන දැන් මුහුදු වෙරළේ අපේ ගෙවල් රතු වෙනවා. ඒක තමයි. ඒතර ඉර තියෙන කොච්චර ආලෝක වර්ෂ කීයක් ඈතින්ද? ඔය අපූර්වවට පේන්නේ. අර ඒ කිව්වා වගේ ඉතින් ආය ඔය තර්ක විතර්ක ඕනේ නැහැ. අපේ ඇහැට පේන උපරිම දුන අනන්තයයි. අනන්තය කියන්නේ සීමාවක් නැහැ. අසීමිතව පේනවා. තරු පේන්නේ ඈත තියෙන තරු පේනවා නැති. තව මොන එහෙම බලක් දාන්නේ. හඳ තරු පේනවා ඉතින් සෑහෙන පේනවා. එහෙනම් පේන උපරිම දුර පුතේ අනන්තය. ඔක ප්‍රශ්න වල ඇවිල්ලා තියෙන නිසා මම කතා කරුවේ ඈ. රයිට් ලියා ගන්න ඊළඟ තරුව. ඇසෙට පෙනෙන උපරිම දුර ඇසට පෙනෙන උපරිම දුර අනන්තය වේ. අනන්තය. අනන්තය වේ. හරි. මොන පුතේ ඇහැ ගැන කතා කරන්න ඕනේ සාමාන්‍ය දේවල් ටික කතා කරලා ඉවරයි. තව එක දෙයක් තියෙනවා.
මෙතන ඉන්න දරුවෝ වාසනාවන්තයි. මම නම් දරුවෙක් නෙමෙයි. ඉස්සර දරුවෙක්. මේ දරුවෝ 30 40කට කලින් නම් දරුවෙක් තමයි. දැන් දරුවෙක් කියන්නේ බෑ. ඊළඟ ආත්මෙ තමයි දරුවෙක් වෙන්නේ. එහෙනම් එතකොට මේ මෙතන ඉන්න දරුවෝ වාසනාවන්තයි. මොකද ලෝකේ සුන්දරත්වය බලන්න තරම් වාසනාව ඔයාලට තියෙනවා. මීට කලින් පන්තිවලදී ඔයාලා ඉගෙනගෙන ඇති පෙනීම සඳහා අවශ්‍යතා 3ක් ඉෂ්ට වෙන්න ඕනේ. ඔය අවශ්‍යතා 3ම ඉෂ්ට වුණොත් විතරයි පේන්නේ නැත්නම් පේන්නේ නැහැ. මට කියන්නකෝ බලන්න මොනවද අවශ්‍යතා 3? එකක් GVST වෙන්න ඕනේ. ආලෝකය අන්න හරි ආලෝකයේ තියෙන්න ඕනේ. දෙකයි. GVS තියෙනුනේ ආලෝකයේ තියෙනුනේ තව එකක් තියෙනවා. මොකද්ද? වස්තුවක ඉඳලා එන ආලෝකය ඇහැ ඇතුළට ඇතුල් වෙන්න ඕනේ. ඇස් දෙක පියාගෙන හිටියොත් අපි GVS තියෙන්නේ ආලෝකයක් තියෙන ඇස් දෙක පියාගන්න. දැන් ඔයාලට දෙන්නේ GVS නේ. නේ කාමරය ඇතුලේ ආලෝකයක් තියෙනවනේ. දැන් ඇස් දෙක පියාගන්නකො. ඇස් දෙක පියාගත්තට පස්සේ දැන් පේනවද? පේන්නේ නැහනේ. ඇයි? ආලෝකය ඇහැ ඇතුළට යන්නේ. එහෙනම් වස්තුවක ඉඳලා එන ආලෝකය ඇහැ ඇතුළට යන්න ඕනේ. ඒතර තමයි පේන්නේ. ඔය අවශ්‍යතා තුනෙන් එකක් හරි ලැබුණ නැත්නම් පේන්නේ නැහැ පුතේ ඈ. හරි ලියා ගන්නකො අලුත් උලකින්. පෙනීම සඳහා පහත අවශ්‍යතා පැවතිය යුතුය. පහත අවශ්‍යතා පැවතිය යුතුය. එක GVS තිබිය යුතුය. දෙක ආලෝකයේ පැවතිය යුතුය. තුන්වෙනි එක වස්තුවක සිට නිකුත් වන ආලෝකය මොකද සර්? තුන්වෙනි එක වස්තුවක සිට නිකුත් වන ආලෝකය. වස්තුවක සිට නිකුත් වන ආලෝකය ඇස තුළට ගමන් කළ යුතුය. ඇස තුළට ගමන් කළ යුතුය. සර් ඔව්. කියන්නේ පළවෙනි එක කියන්නකෝ. GVS තිබිය යුතුය. දෙවෙනි එක ආලෝකයේ තිබිය යුතුය. Thank you sir. හරි. තියාගන්න මාතෘකාව ලියාගන්න ඇසේ අභ්‍යන්තරය. නැත්නම් ඇසේ අභ්‍යන්තර ව්‍යුහය. එහෙම කිව්වත් කමක් නැහැ. ඇසේ අභ්‍යන්තර ව්‍යුහය. හරි.
අහගන්න. කණ්ණාඩිය ගාවට ගිහිල්ලා බලන්න. මේ ඔයාලගේ ඇහැ. ඇහැ ගෝලාකාරයි. බලන්න ඔහොම නෙමෙයිද කියලා. නේ? මේ සුදු පාට කොටසට අපි කියන මොකද්ද? සුදු ඉංගිරියාව. මේ කළු පාට දුඹුරු පාට කොටසට කියන අපි කළු ඉංගිරියාව. ඒ කළු ඉංගිරියාව මැද්දේ පොන්ටි සිදුරක් තියෙනවා තද පාට. ඔකට කියන ඇහි බබා. ඇහි බබා. දැන් බබාවිට බබෙක් ඉන්නවද? කෙල්ලේ ඇහි. මේ කෙල්ලේ හොල්මන්ද මන් දන්නේ අප්ප. ඈ ඉමල් පුතාට දැන් බබ්බු කී දෙනෙක් ඉන්නවද ඉමල් පුතේ? අහන්නේ ඉමල් පුතාට දැන් බබ්බු කී දෙනෙක් ඉන්නවද කියලා අහන්නේ. නිහඬයි ඉමල් පුතා නිහඬයි. අපේ අංජන පුතා කොහමද? කී දෙනෙක් ඉන්නවද? මේ ළමයිට සිංහල තේරෙන්නේ අප්පා. එක ඇහැකට එක බබෙක් නම් ඇස් දෙකට බබ්බු දෙන්නයි. දෙන්නයි. බබ්බු දෙන්නයි. මේ බබ්බු කියලා කිව්වේ මේ වෙන බබ්බු නෙමෙයි ඇහි බබ්බු. ඒ සමහර කට්ටිය වරදවා තේරුම් ගන්න ගියා. ඒක නෙමෙයි මං කිව්වේ. ආන් ඇහුවේ ඇහි බබ්බු. කී දෙනෙක්ද කියලා ඇහුවේ. එක ඇස් දෙකක් තියෙනවා නේද? එක ඇහැක එක බබෙක් නම් ඇස් දෙකේ බබ්බු දෙන්න. ඒතර ඉමල්ට බබ්බු දෙන්නෙක් ඉන්නවා. very good. හොඳයි. චන්දු පුතාට බබ්බු දෙන්නයි. very good. එනනේ කිව්වද? අංජන පුතාට බබ්බු දෙන්නෙක් ඉන්නවා. very good. එක ඇහැට එක ගානේ නේද? අපි සාමාන්‍ය ජීවිතේදී කියන නම. right හරි. ඒක කරබල වෙන්න ලැජ්ජ වෙන්න අවශ්‍යතාවය නැහැ. වෙන බබ්බු ගැන නෙමෙයි කිව්වේ. ඇහි බබ්බු ගැන. ඔය මිනිස්සු කියන කතා මං කියන කතා නෙමෙයි. ඔය මිනිස්සු කියන සුදු ඉංගිරියාව, කළු ඉංගිරියාව, බබා එහෙම කියනවා නේද? හරි. පුතේ ඒක විද්‍යාවට අනුව බබාට බබා කියන්නේ. ඒක වෙන දේවල් වෙනවා. අපි ඒ ගැන තමයි කතා කරන්න ලෑස්ති වෙන්නේ. හරි. දැන් අහගන්නකො. දැන් ගලවලා ගන්න වෙන ළඟ නෑනේ ළමයි. නැත්තම් වෙන අවුරුදු වල නම් කරන්නේ ළඟ ඉන්න ළමයිගෙන් ඇහැක් ගලවලා ගන්න. ඇහැක් ගලවලා වෙලාවට අද මේ කොරෝනා හින්දා ඔයාලගේ ඇහැක් ආරක්ෂා වුණා. නැත්තම් පබාවි ළඟ හිටියනම් කෙලින්ම අල්ලගත්ත ඔළුව ගෙඩිය අල්ලගත්තා පටස් ගාලා ඇහැ ගලවලා ගත්තා. දුරණි හිටියනම් දුරණිගෙන් දුරගේ එහෙම තමයි ගත්ත ඔළුව අල්ලගත්තා එහෙම දැම්මා කතාක ඇතුළේ ආරක්ෂකෝපය ඇතුළේ ඇදලා ගත්ත ඇහැ. එහෙම තමයි අනේ වෙලාවට මේ පාර එහෙම දෙයක් වුණේ මේ කොරෝනා හින්දා දැන් ඉතින් මෙහෙම කරන්න වෙන්නේ හින්දා තින් ඇදලා ගන්න බෑ ඈ හරි එහෙම නැත්නම් දුරනිකාව ඉන්නනේ ශුද්ධ ජීවියෙක් ලොකු යාගේ ඇහැ තමයි ගලවලා ගන්නෙ ඈ රයිට් හරි දාහගන්න අපි හිතමු මේ තියෙන ඔය ගලවලා ගත්ත ඇහැ ले पेरी पेरी में पे आक्षी पे शिवी पे नाले अम्बो गालवाला जाते हैं हाँ विनारी यकीन रखो हैं
හරි. මේ තියෙන්නේ ගලව ගත්ත හැ. ඔයාලට පුළුවන් මස් කඩේකට යන්නකෝ. මස් කඩේකට ගිහිල්ලා ඔය හරක් මස් කඩේකට ගිහිල්ලා ඉල්ල ගන්න හැ. මාමගේ හැ ඉල්ල ගන්න එපා පිටියෙන් කොටයි. මාමගේ හැ නෙවෙයි කිව්වේ. ඔය හරක් මස් කඩේකට ගිහිල්ලා ඉල්ල ගන්න හැ. දෙයි සමහරවිට. ගෙදර ගෙනල්ලා කපලා බලන්න. හොඳට කැපෙන පිහියක් අරගෙන බ්ලේඩ් එකක් හරි අරගෙන ඒක කපලා බලන්න. කපලා බලන්න. අර පොල් ගෙඩිය දෙකට බිඳලා ගන්න ඒ වගේ තමයි මෙතනත් ඇහැ දෙකට කපන්න. කපලා පළුවක් ගන්න. පළුවක් ගත්තාම ඇහැක කොටස් හරි අපූර්වට බලා ගන්න පුළුවන්. පැහැදිලිනේ කතාව රයිට් හරි. බලා ගන්න. හරි. මෙන්න බලන්න මේ කපලා ගත්ත බෑවක් කියලා හිතන්නකෝ ඇහි. මේ කපලා ගත්ත බෑවක්. ඉතින් පුතේ පිටින්ම තියෙන ඇහි බිත්තිය තියෙන්නේ. පිටින්ම තියෙන ඇහි බිත්තිය. මේ බිත්තිය හැදිලා තියෙන ස්තර තුනකින් තට්ටු තුනක් තියෙනවා. සමහර වෙලාවට ඔයාලට ගේනවා රිබන් කේක් ගේන්නේ අර නේ පහුගිය දවස්වල එහෙම ගේන්නේ නැතිනේ. කොළ පාට තට්ටුවයි කහ පාට තට්ටුවයි තට්ටු තියෙන ස්තර නේද? කන්නකේ අන්න කෙලක් පැක් කරනවා සමහරු. මේවට දැන් පේනවා අර කෙල පිහද ගන්නවා. අනේ මේ ළමයින්ගේ පෙරේතකම නම් කියලා වැඩක් නෑ අප්පා. ඔය සමහරු දැන් රිබන් කී අර ඔය වන් කී වල දුමිදු එහෙම අර මල්ල එහෙම කෙල පිහද ගන්නවා. බුදුම ආසාවක් නෙමෙයි රිබන් කේක් වලට තියෙන්නේ. ඈ බොහොම හොඳයි. මගෙත් තිබ්බමත් පිහද ගත්තා. හරි. අහගන්න. එතකොට අපි කියමු මොකද්ද? ඇහැක පිටින්ම තියෙන පුතේ ඇහි බිත්තිය. මේ බිත්තිය හැදිලා තියෙන පුතේ ස්තර තුනකින්. ස්තර තුනක් තියෙනවා. හොඳට බලා ගන්නකො දැන් මේ කොටස් ටික බලා ගන්න ඕනේ. ඈ ස්තර තුනයි. මම අඳින්නම්කෝ. මේ මම අඳින්නේ පිටින්ම තියෙන ස්තරය. දැන් ඔයාලට අඳින්න වෙයි සමහර විට හරි. මේ තියෙන පිටින්ම තියෙන ස්තරය. ඔය පිටින්ම තියෙන ස්තරය තමයි පුතේ අපිට සුදු පාටට පේන්නේ. දැන් කණ්ණාඩි ගාට ගිහිල්ලා බලන්නකො බලපුවාම ඇහි සුදු ඉංගිරියාව කියලා කිව්වේ. ඒ සුදු පාට කොටස තමයි පිටින්ම තියෙන ස්තරය. පැහැදිලිද කිව්වද? මෙන්න මේ ස්තරයට පුතේ අපි කියනවා නමක්. අනම් කරගෙන අංක 1. ශ්වේත කියන්නේ සුදු කියන එකනේ ශ්වේත ඝන ස්තරය. ශ්වේත ඝන ස්තරය. දැන් ඔන්න ඇහි බිත්තියේ එක කොටසක් අඳුරගත්තා ශ්වේත ඝන ස්තරය. ආන්නේ ස්තර ඇහැ ඉස්සරහට එනකොට සුදු පාට නෑ. අපේ දැන් ඉස්සරහා මේ ඇහැ ඉස්සරහා පේන හැටි. අර වටේ සුදු පාට වුණාට මේ වටේ සුදු පාට වුණාට ඉස්සරහදී සුදු පාට නෑ. නිකන් පොලිතින් එකක් අවර්ණ තියෙන ආන්ගේ වගේ අවර්ණයි. මේ ඉස්සරහට නෙරලා තියෙන්නේ. ආන්ගේ කොටසට අපි කියන පුතේ නමක්. ස්වච්ඡය. ඕකට කියන ස්වච්ඡය කියලා. ඒතර ශ්වේත ඝන ස්තරයේ හැමතැනම සුදු පාට නෑ. ඉස්සරහ සීමාව අවර්ණයි පොලිතින් වගේ. ඒකට කියන අපි ස්වච්ඡය කියලා. අනෙක් කොටස සුදු පාටයි. මෙතන ඉඳලා මෙතෙන්ට සුදු පාටයි, මෙතන ඉඳලා මෙතෙන්ට සුදු පාටයි. මෙන්න මේ ටික සුදු පාට නෑ පිටම ස්තරේ. ඒක ස්වච්ඡය. ඔන්න දැන් පළවෙනි ස්තරේ හරි. ඊට ඇතුළතින් දෙවෙනි ස්තරය. මේ බලන්න. අංක 2 ස්තරය.
මේ තියෙන මැදින් තියෙන ස්තරය. ඉස්සරහදී පොඩි කෑලි දෙකකුත් ඇවිල්ලා තිනවා. මේ මොකද්ද කියලා පස්සේ තේරෙයි. මේ මැදින් තියෙන මම පොඩ්ඩක් පාට කරන්නම්කෝ ඈ. නැත්නම් ඔයාලට අඳුර ගන්න බෑනේ. ඉතින් ඔයාලා පාට කරන්නම්කෝ. ඒකට අඳුර ගත්තා හැකි ඔයාලට. මැද තියෙන තට්ටු ඉස්තර 3ක් තියෙනවා කිව්වනේ. अंक 2 रुधिरग्राही स्तर रुधिरग्राही स्तर ये मध्य तीन रुधिरग्राही स्तर रुधिर नाल වලින් ලේ ලබා දෙන නාල වලින් හැදිලා තියෙන තනිකරම තියෙන රුධිර නාල වලින් හැදිච්ච ස්තරය තුන්වෙනි ස්තරය ඇතුළෙන්ම තියෙන ස්තරය ඇතුළතින්ම තියෙන ස්තරය ඇතුළතින්ම තියෙන ස්තරයට පුතේ අපි නමක් කියනවා अंक 3 दृष्टि विताने दृष्टि विताने हरि दृष्टि विताने එහෙනම් ඔන්න අර පොල් බෑවක් වගේ ඇහි බෑවක් අතුලේ කොටස් ඉතින් ඉස්සෙල්ලාම අපි ඉගෙන ගත්තේ මොකද්ද බිත්තිය පිටින්ම තියෙන බිත්තිය ස්තර තුනකින් හැදිලා තියෙන්නේ ඉස්සෙල්ලාම තියෙන්නේ මොකද්ද ශ්වේත ඝන ස්තරය මැද්දේ තියෙන රුධිරග්‍රාහී ස්තරය ඊට පස්සේ ඇතුළතින්ම තියෙනවා මොකද්ද දෘෂ්ටි විතානය ඊට පස්සේ ඔයාලා අහලා ඇති ඇහි කාචයක් තියෙනවා ඇහැ ඇතුලේ කාචයක් තියෙනවා කියලා අහලා තියෙනවනේ ඕකට කියනවා අක්ෂි කාචය කො ඒ තියෙන්නේ මේ මෙතන අර කෑලි දෙකක් වාගේ තිබ්බනේ මෙතන තමයි කාචය තියෙන්නේ මේ රාමියකට පුතේ අපි කියන අක්ෂි කාචය ඔක කාචය ආන්නේ කාචය සවි වෙලා තියෙන මේක මේ කාචය හයි වෙලා තියෙන මේ පේනවාද මේ කෑලි දෙකක් වාගේ මේ හයි වෙලානේ තියෙන්නේ ඒ හයි වෙච්ච කොටසට අපි කියනවා පුතේ නමක් ප්‍රතියෝජක පේශී ඕකට කියනවා ප්‍රතියෝජක පේශී මම හිතනවා දැන තව කොටස් තියෙනවා දැනට ওই ටික ඇති නැත්නම් පැටලෙන වල තව කොටස් ඊට පස්සේ අපි නම් කරගමු දැන් හරිද හැඳගත්ත හැකිනේ මේ විදිහට ඇඳගත්තා බිත්තිය කොටස් 3යි අර ඒක හරි ඇහැක කාචයක් තියෙනවා කාචයේ සම්බන්ධ වෙලා තියෙන මොකෙන්ද ප්‍රතියෝජක පේශී වලට ඉතුරු කොටස් ටික අපි පස්සේ බලා ගමු එහෙනම් මේ ටික ඉක්මනට ඇඳ ගන්න කොටස් කරලා ගන්න ටිකක් ලොකුවට පුතේ ඇඳ ගන්න පොඩියට ඇඳ ගන්න එපා ටිකක් ලොකුවට ඇඳ ගන්නකො සර් බෝඩ් එක පේන්නේ නේ. සර් බෝඩ් එක පේන්නේ නේ.
සර් බෝඩ් එක පේන්නේ නෑනේ. සර් බෝඩ් එක පේන්නේ නෑනේ. මොකද පේන්නේ නැත්තේ? අනික් කට්ටියගේ මූණු වැටිලා. ඒක හදාගන්න කියන්නේ. එයාට අනික් කට්ටියන්ගේ මූණු වැටිලා. අනිත් කට්ටියන්ගේ මූණු නෙමෙයි තියෙන්නේ. මගේ බෝඩ් එකේ එක ඩබල් ක්ලික් කරලා හදාගන්න. ඒක ලොකු කරලා ගන්න. මගේ මේ බෝඩ් එකේ රාමුව විතරක් විශාල කරලා ගන්න. දැන් රූප සටහන එක අර ගල් රෝලකට අහුවෙච්ච පැපොල් බෑවක් වගේ යන්න ගන්න එපා ඈ. සමහරුන්ගේ ඉතින් ඇහැ ඇඳලා ඇති නිකන් නේ අර ගල් රෝලකට අහුවෙච්ච පැපොල් බෑවක් වගේ ඈ. හරිද? ස්තර තුන පුතේ හරියට මේවා කරගන්න. පිටින්ම තියෙන ශ්වේත ඝන ස්තරය, මැදින් තියෙන රුධිරග්‍රාහී ස්තරය, ඇතුළෙන්ම තියෙන දෘෂ්ටි විතානය.
හලෝ කියන්න හරි. හරි නේද? ඉවරද? ඉවර ඇති කියලා හිතනවා දැන්. ලියා ගන්න අලුත් රූල් එකකින් ඇසෙහි බිත්තිය නිර්මාණය වී ඇත්තේ ඇසෙහි බිත්තිය නිර්මාණය වී ඇත්තේ ස්තර තුනකිනි. ස්තර තුනකිනි. බිත්තිය සෑදී ඇත්තේ ස්තර තුනකිනි. ස්තර කියන්නේ තට්ටු කියන එක. ස්තර තුනකිනි. පිටතින්ම ඒක තමයි පිටතින්ම ශ්වේත ඝන ස්තරය. පිටතින්ම ශ්වේත ඝන ස්තරය. පිටතින්ම ශ්වේත ඝන ස්තරය. පවතින අතර අතුලතින්ම දෘෂ්ටි විතානය පවතී. අතුලතින්ම දෘෂ්ටි විතානය පවතී. right ඊළඟ තරුව. ඇස තුල කාචයක් පවතින අතර ඇස තුල කාචයක් පවතින අතර එය ප්‍රතියෝජක පේශී වලට සම්බන්ධ වී ඇත. ප්‍රතියෝජක පේශී වලට සම්බන්ධ වී ඇත. හරිනේ. හරි පුතේ එහෙමනම් ඔන්න අපි පළවෙනි එකකේ ඉවර කරලා දෙවෙනි එකකේ පටන් ගත්ත ප්‍රධාන මාතෘකාවක් ඇස කියන එක. එතකොට ඇහි කොටස් ගැන තමයි කතා කර හිටියේ. මේ වෙනකොට ඇහි කොටස් 1 2 3යි 4යි 5යි 6යි. කොටස් 6ක් ගැන දැන් 1 2 3යි 4යි 5යි 6යි. ඔව්. කොටස් 6ක් ගැන දැන් අවබෝධයක් තියෙනවා. තව කොටස් ටිකක් තියෙනවා. හරිද? එතකොට මේ කොටස් ගැන අපි කතා කරන්නේ ඊළඟ දවසේ. ලබන සෙනසුරාදා සුපුරුදු වෙලාවට අපි කතා කරමු. එතකොට මේ ඇහැ ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා. පේන හැටි, ඇහැට හැදෙන රෝගාබාධ ගැන ඒවා හොඳ කරගන්නේ කොහොමද? ඒවා ගැන ගොඩක් කතා කරන්න තියෙනවා. ඒ දේවල් සියල්ල කතා කරන්නේ අපි ලබන සෙනසුරාදා. ඒ හින්දා ලබන සෙනසුරාදා වෙනකොට ඔයාලගේ පළවෙනි එකකේ ටියුට් එක එතකොට මේ බදාගෙන මේ තියෙන්නේ නෑ. මේ අමතර පන්තියන පුතේ කියන්නේ. අර ගිය එක සෙනසුරාදාවක් කරන්න බැරි වුණානේ මලගේ හින්දා. ඒ මලගේ හින්දා කරන්න බැරි වෙච්ච පන්තිය තමයි මේ කෙරුවේ.
තේරෙනවද? ලබන සතියේ සෙනසුරාදා තියෙනවා. ඒ කියන්නේ ලබන සතිය කියන්නේ තව දවස් කීයද? 1 2 3. දවස් 3කින් ආයෙ පන්තියක් තියෙනවා. අපේ පර්මනන්ට් දවස තමයි ස්ථිර දවස තමයි සෙනසුරාදා. වරදවා තේරුම් ගන්න එපා. ලබන සතිය ආයෙ පන්ති නැහැ. ලබන සතිය බදාදා නැහැ. ඒ අර මට බැරි වෙච්ච පන්තිය තමයි මේ කෙරුවේ. සර් සෙනසුරාදා 6:08ද? ඔව් 6:00. 8:00. එහෙනම් ලබන සෙනසුරාදා තව දවස් 2 3කින් එළඹෙන සෙනසුරාදා 6:00 ඉඳලා 8:00 වෙනකම් පන්ති තියෙනවා. එතකොට අර ටියුට් එක කරලා තියෙන පළවෙනි ඒකකයේ ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. ඒක කරලා තියන්නේ ඒක එදාට සාකච්ඡා කරනවා. ඒක කරනවා පාඩම් කරලා. ඔත බලපර ටියුට් එක කරන්නේ නැහැ, පේපර් එක කරන්නේ නැහැ. පාඩම් කරලා ඉවර වෙලා සර්ලා ගෙදරට ඇවිල්ලා ටියුට් එක ගන්නෙ. ඔව් ඒක තමයි. රත්මයි මම ඉස්සලා කිව්වේ. රත්මලේ කට්ටිය එන්න එපා කියන කතාවක් මම කිව්වා. රත්මලේ නෝනා නම් එන්න. ආවත් කමන්නේ ප්‍රවේශමෙන් පුතේ. ප්‍රවේශමෙන් ඇවිල්ලා මාස්ක් දාගෙන අර සැනිටයිසර් පාවිච්චි කරලා එහෙම මේවා කරලා ඉන්න මුදල් කියනවා නම් ඒවත් විස බීජ හරණය කරලා ඒ ටික ගේන්න එතකොට දෙන්න පුළුවන් ඈ නැතු නිකන් ආවට දෙන්නේ නැහැ. මොකද ඔයාලට ගැටලුවක් මටත් ගැටලුවක්. ඒ හින්දා අපි කියන විදිහට වැඩ ටික කරන්න එපා. ඔයාලත් ආරක්ෂා වෙන්න ඕනේ, මාත් ආරක්ෂා වෙන්න ඕනේ. ඔයාලගේ දෙමව්පියොත් ආරක්ෂා වෙන්න අපි හැමෝම ආරක්ෂා වෙන්න ඕනේ. මොකද අපි දන්නේ නැහනේ. ඔයාලා දන්නේ නැහැ මට තියනවද කියලා දන්නේ නැහැ. මම දන්නේ නැහැ ඔයාලට තියනවද කියලා දන්නේ නැහැ. ඒ හින්දා ප්‍රවේශමෙන් කරන වැඩක් ප්‍රවේශමෙන් අපි කරමු. ඒ සියල්ල කරමින් ඉන්න. හරිද? රත්මලේ උනත් කමක් නැහැ. නිරෝධායනය කළා තියෙනවා නම් ඉන්න එපා. ඒකට ඉන්න එපා. රත්මලේ උනාට කමක් නැහැ. නිරෝධායන දැන් එහෙම කීප දෙනෙකුට ඇවිල්ලා ගත්තා. එහෙම ගැටලුකුත් නැහැ. මම දුන්නා. ඒ ටික කරලා ගේන්න. එහෙම අවුලන්නේ එන්න ඇවිල්ලා ෆීස් ගෙවලා ඉස්කෝලේ කට්ටියන්ගෙන් ගන්න නෑ මම. ඒක මම කියලා තියෙන්නේ. ඒ කට්ටියත් පුළුවන් නම් එන්න ටියුට් එක මම දෙන්න. එහෙම ගැටලුවක් නෑ දෙන්න පුළුවන්. අර එන්න ඕන විදිහට එන්න. මාස්ක් දාගෙන සැනිටයිසර් පාවිච්චි කරලා ඒ සියල්ලම කරලා මුදලුත් දැන් මේවා කරලා විචාරණය කරලා එහෙම ගේන්න. හරි. එහෙනම් පුතේ අපි සෙනසුරාදා 6:00ට පටන් ගමු. සර්